අරින මල් කිනිති සත්සියත් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සච්චායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පැන් පොදයි රටක දියුණුවේ රටක ඉදිරිය බලා ගමන් කිරීමේ ප්‍රධානතම සාධකයක් තමා පුරවැසියන් හැටියට තරුණ පරපුර ඉටු කරන්නේ. ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීමක් එක්ක ඉදිරියට යද්දී ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ගැන ශ්‍රී ලංකාවේ යූත් එක ගැන කතා කරද්දී ජාතික තරුණ සේවා සභාව නිතැතින්ම අපේ මනසට එනවා. මොකද මේ බ්‍රෑන්ඩ් එක තරුණ සේවා සභාව කියන එක ශ්‍රී ලංකා යූත් එක කියන එක අපේ හොඳින්ම මනස තුල ඔවුන් ගෙන ආපු වැඩසටහන් මාලාවන් එක්ක විවිධ අධීරයන් යටතේ විවිධ වසරවල් වල ගෙන ආපු වැඩසටහන් එක්ක අපේ හදවතේ රැඳිලා තියෙනවා. ඉතින් අපි අද දවසේ මේ විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය වෙන්න පුළුවන්, ඒ වගේම ඉදිරියේදී වෙන්න පුළුවන් මේ ජාතික තරුණ සේවා සභාව කරපු කාර්යභාරය සහ ඉදිරියට කරන්න යන විශේෂ වැඩසටහන් පිළිබඳව අපි දැන් කියා ගන්න සූදානම්ින් ඉන්නේ. අපි ගෞරවයෙන් ආරාධනා කරා වැඩසටහනට සහභාගී වෙන්න කියලා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ මහතා අපි ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ කාර්මික හා වෘත්තීය පුහුණු රශිත දෙලපොළ මහතාවත් අපි ආයුබෝවන් කියලා අද වැඩසටහනට පිළිගන්නවා. ඉතින් මං කැමති මුලින්ම සභාපතිතුමාගෙන් දැනගන්න දැන් සාමාන්‍යයෙන් තාරුණ්‍යයට ගොඩාක් වැඩ කටයුතු කරද්දී වැඩසටහන් කරද්දී විවිධ අභියෝග එනවා. ලෝක වශයෙන් එන අභියෝග එනවා. හැබැයි ඉතින් තාක්ෂණයත් එකතු කරගෙන මේවට කොහොමද මුහුණ දුන්නේ ජාතික තරුණ සේවා සභාව මේ කරපු වැඩසටහන් තරුණයන් එක්ක ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණේ කොහොමද? අපි එතනින් කතාව ආරම්භ කරමු. ඔව් අතන මම හිතන්නේ ඒක හොඳ ප්‍රවේශයක් විශේෂයෙන්ම අභියෝග ගැන කතා කරනකොට මම හිතන්නේ ලෝකයක් වශයෙන්ම අපි පසුගිය වසර දෙකමාර තුල අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ගත කරේ විශේෂයෙන්ම කොරෝනා තත්ත්වයත් එක්ක. හැබැයි ජාතික තරුණ සේවා සභාව ගරු නාමල් රාජපක්ෂ අමාත්‍යතුමත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන් මම පසුගිය වසරේ අප්‍රේල් මාසේ තමයි බාරගත්තේ. ඒ වෙනකොට ඇත්තටම රටේ කොරෝනා තත්ත්වය ඉතාමත් නරක අවධියක තිබුණේ. ඉතින් අපි හැබැයි අභියෝගවලට මම හිතන්නේ මේ රටේ තරුණයෝ තරම් ඉදිරියට ඇවිල්ලා ඒවා ජය ගන්න ශක්තිය දීපු තාරුණ්‍යයක් ඒ කාල පරිච්ඡේදය තුල මම හිතන්නේ ලෝකේ තවත් හිටියද කියලා මට හිතෙනවා. මොකද හේතුව ඔබ දන්නවා දින 10න් ඇඳල් දසදහසේ ව්‍යාපෘතිය ඒක තනිකරම ජාතික තරුණ සේවා සභාව තමයි වැඩිපුරම උරදුන්නේ. ඉතින් අපේ ඇත්තටම ඉලක්කය තිබුණේ අපිට බාර දීලා තුනේ ඇඳවල් 5000ක් ඒ වැඩසටහන තුල. ඉතින් අපි දින 10ක් නෙමෙයි දින 7ක් 8ක් ඇතුළත රටේ සියලුම ප්‍රාදේශීය මණ්ඩල එක්ක ඉන්න තරුණ නායකයන් නායිකාවන් එක්ක එකතු වෙලා අපි ඒ අභියෝගය ජයගෙන පෙන්නුවා. ඒ වගේම මම හිතන්නේ අපි තවත් විශේෂත්වයක් තමයි මේ ඩිජිටල් කරණයට අපිට යන්නට අවකාශය සහ ඒ අවස්ථාවත් ආව අභියෝගයත් එක්ක. මොකද ඔබ දන්නවා කොරෝනා අවධියේදී අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටි පරම්පරාව ආච්චිලා සීයලා පවා WhatsApp වලින් කතා කරන්න Skype එකෙන් කතා කරන්න පුරුදු වුණා. මොකද ඒක අනුගත වෙන්න වුණා මේ තත්ත්වයක් එක්ක. ඉතින් ඒ හරහා අපි මම හිතන්නේ ඩිජිටල් කරණයට විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කරා. ඒ වගේම අපිට ඉතාමත් සතුටින් කියන්න පුළුවන් මේ මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී අපිට හැකියාව ලැබුණා යෞවන සමාජ සම්මේලනයේ පළවෙනි වතාවට හැඳුනුම්පත ඩිජිටල් කරණය කරන්න. මොකද අවුරුදු ඒ කියන්නේ 1983 ඉඳන් අවුරුදු 39ක් සාම්ප්‍රදායික කඩදාසි හැඳුනුම්පත ඉවත් කරලා ඩිජිටල් හැඳුනුම්පතක් අපිට හඳුන්වා දෙන්නත් හැකියාව ලැබුණා YID නමින්. ඉතින් මම හිතන්නේ ඉස්සරහටත් අපි කරන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමු දීර්ඝ වශයෙන්. අනිවාර්යෙන් ඒක මම අධ්‍යක්ෂතුමා වෙත යමු වෙන්න කැමතියි. දැන් තරුණ සේවා සභාව විශේෂයෙන් අපිට හරිම ජනප්‍රිය වැඩසටහන් කිහිපයක් තියෙනවා. අපි රූපවාහිනියදී උනත් තරුණ ශක්තිය වගේ වැඩසටහන්, ඊට පස්සේ තවත් ව්‍යවසායකයන් හැටියට එළි දැක්වෙන වැඩසටහන්, ඒ වගේම YouTube වලට අර ලස්සන නැවේ ගිහිලා ලෝක සංචාරයක් ගෙන අවස්ථා එහෙම. ඉතින් ඒක ගොඩක් තරුණ පරපුර අතර හරි ජනප්‍රියයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ ඔන්න වෘත්තීය පුහුණුව වෙන්න පුළුවන්. මේ කාරණාත් එක්ක ක්‍රියාත්මක වෙන වැඩසටහන් වලට යම්කිසි නැවතත් මතක් කිරීමක් අපේ තරුණ පරපුරට කරොත් එහෙම. ඔවුදංශක ඇත්තටම දැන් ගරු සභාපතිතුමා නතර කරපු තැනින් පටන් ගත්තොත් අපි මේ පහුගිය අවුරුදු 2ක කාලය තුල මේ විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වය තුල පුහුණු වැඩසටහන් එකක්වත්
නතර කළේ නෑ. ඒ සියල්ලම ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන ගියා. විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු මේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ජාතික තරුණ සේවා සභාව මේ රටේ වෘත්තීය පුහුණුව ලබා දෙන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක්. අපි වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ නොවුණා වුණත් වාර්ෂිකව 30000කට ආසන්න තරුණ පිරිසකට තමන්ගේ ජීවනෝපාය මාර්ගයන් සාර්ථක කරගන්න අවශ්‍ය වෙන වෘත්තීමය පුහුණුව ලබා දෙනවා. එතකොට කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ප්‍රායෝගිකව පුහුණු මධ්‍යස්ථානවලට භෞතිකව පුහුණුලාභීන් ගෙන්ව ගන්න අමාරු අභියෝගාත්මක අවස්ථාවක වුණත් අපි ජාතික තරුණ සේවා සභාව විදියට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කරලා අපේම උපදේශකවරුන් විසින් නිර්මාණය කරගත්ත ඩිජිටල් අවකාශය හරහා මේ පුහුණු වැඩසටහන් සියල්ලක්ම ක්‍රියාත්මක කළා. එතකොට අපි 2020 අවුරුද්දේ ඒ තරම්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක වුවත් 21000කට ආසන්න තරුණ පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දුන්නා. 2021 අවුරුද්දේ 24000කට අධික තරුණ පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දෙන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඩිජිටල් අවකාශය තුල. ඒක අංක 1. දෙක තමයි අර ඔබ සඳහන් කරපු ජනප්‍රිය වැඩසටහන්. අපි ජාතික තරුණ සේවා සභාව විදියට තාරුණ්‍යයේ සෞන්දර්ය කුසලතා සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අතරේ අපේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අතිශය ජනප්‍රියයි. ජනගත වෙලා තියෙන සමාජගත වෙලා තියෙන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සියලු පුහුණු වැඩසටහන් අපි අඛණ්ඩව ක්‍රියාත්මක කළා. එතකොට ඒ හරහා අපි සෞන්දර්ය, සංගීත, නර්තන, නාට්‍ය ක්ෂේත්‍රයන්ගේ පුහුණුවීම් ලබා දෙනවා වගේම ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව සංවිධානය කරන ජාතික යෞවන සම්මාන උළෙල විශේෂයෙන්ම තාරුණ්‍යයේ සෞන්දර්ය කුසලතාවයන් ඇගීමට ලක් කරන ජාතික යෞවන සම්මාන උළෙලත් අපිට 2021 අවුරුද්දේ පවත්වන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ ආශිර්වාදය යටතේ. ඒ වගේම තමයි අපි යෞවන ක්‍රීඩා උළෙල තාරුණ්‍යයේ ක්‍රීඩා කුසලතාවයන් විශේෂයෙන්ම අපේ රටේ ජාතික පාසල් ක්‍රීඩා තිබෙනවා පාසල් දරුවන්ට. ඊට පස්සේ ජාතික ක්‍රීඩා තිබෙනවා සමස්තයක් විදියට රටේ. මේ අතරතුර හිඩැස්ස සම්පූර්ණ කරන්න නිර්මාණය වුණු ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 16ත් 29ත් අතරේ ඉන්න තරුණ පරම්පරාවට තමන්ගේ ක්‍රීඩා කුසලතා එළි දක්වන්න, ක්‍රීඩා කුසලතා සඳහා අවශ්‍ය ජයග්‍රහණ, ඒ වගේම සහතික සම්මාන ලබා ගන්න, තරඟ වාර්තා පිහිටවන්න මේ සියල්ලටම අවකාශ ලබා දෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලත් අපිට 2021 අවුරුද්දේ පවත්වන්න පුළුවන් වුණා. සුවිශේෂී කාරණය තමයි 2021 අවුරුද්දේ අපි පවත්වපු ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මෙතරම් වූ අභියෝගාත්මක කාල පරිච්ඡේදකුවත් නව තරඟ වාර්තා 13ක් බිහි වුණා මේ ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ. එතකොට මේ අපි ක්‍රීඩාව පැත්තෙන් ගත්තත්, සෞන්දර්ය පැත්තෙන් ගත්තත්, වෘත්තීය පුහුණුව පැත්තෙන් ගත්තත් ඒ සියල්ලක්ම ජාතික තරුණ සේවා සභාව මේ රටේ තරුණයන්ට ලබා දෙන සේවාවන් හැටියට ගෝලීයවත් ජාතිකවත් අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවක පවා අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ඔබ ආරම්භයේදී සඳහන් කරපු මේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම ගරු සභාපතිතුමාගේ ආගමනයත් එක්ක ජාතික තරුණ සේවා සභාව අලුත් මුහුණුවරකින් මේ ව්‍යවසායකත්ව ප්‍රවේශය අරගනු ලැබුවා. Hope for Sri Lanka නමින් ව්‍යවසායකයන් හඳුනා ගැනීමත්, ව්‍යවසායකයන් බලගැන්වීමත්, ඔවුන්ට අවශ්‍ය වෙන වෙළඳපොළ හඳුනා දීමත් මේ සියල්ලම කැටිකරගත්ත සමස්ත ප්‍රවේශයක්. අපි ඉංග්‍රීසියෙන් කියන holistic approach එකක් මේ කියන ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා ප්‍රවේශයක් අරගන්න පුළුවන් වුණා දමිත වික්‍රමසිංහ ගරු සභාපතිතුමාගේ නායකත්වය යටතේ. ඒතකොට මේ හරහා දැන් අධ්‍යක්ෂතුමා මේ Hope for Sri Lanka ගැන මම හිතන්නේ අපිට වැඩිපුර කතා කළ යුතුයි කියලා මම හිතනවා. මොකද ඒක ඉදිරියේ අනාගතය උදෙසා කරන්නා වූ වැඩසටහනක් නිසාවෙන්. එහෙනම් අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මේ අදහස් එකතු කරගන්න එකතු වෙමු පිනිවියනත් සමග. හොඳයි ඔබ නැවතත් පිනිවියන සමගින් ශ්‍රී ලංකා යූත් කිව්වහම අපිට මැවෙන්නේ ඇත්තටම සුන්දර තරුණ තරුණියන්, ජවයෙන් ඉන්න තරුණ තරුණියන් හරිම කාර්යශූර විදියට තමන්ගේ කටයුතු කරමින් සෞන්දර්ය වේවා, ක්‍රීඩාව වේවා, ව්‍යවසායකයන්ත්වය වෙන්න ඕනේ. මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන අයුරු තමයි අපිට මැවිලා පේන්නේ බ්‍රෑන්ඩ් එකක් විදියට. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. අපිට එහෙම මැවෙනවා කියන එක, පොසිෂන් වෙනවා කියන එක අපේ මනස ඇතුලේ ශ්‍රී ලංකා තරුණ සේවා සභාව. ඉතින් ජාතික තරුණ සේවා සභාව ගැන කතා කරද්දී අපි මේ Hope for Sri Lanka වැඩසටහන ගැන සභාපතිතුමා අපිට වැඩිපුර කතා කරමු. මොකද ඒක අතිශය වැදගත් ව්‍යවසාය බිහි කිරීම උදෙසා. අනිවාර්යයෙන්ම Hope for Sri Lanka වැඩසටහනේ
පියවරවල් දෙකක් තියෙන එකක් තමයි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන. දැන් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ගැන කතා කරොත් අර රශිත කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ව්‍යවසායකත්ව වැඩසටහනක් ආරම්භ වෙලා තියෙනවා. ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය විතරක් නෙමෙයි වෙළඳ පොළ පවා ලබා දෙන. විශේෂම උදාහරණයක් විදිහට ගත්තොත් අපි අනාගතවාදීව හිතන නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ වෙනකොටත් ඒක ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම ව්‍යවසායකයන් නව තාක්ෂණික කෘෂි ව්‍යවසායකයන් නිර්මාණය කරන්න. විශේෂයෙන්ම හරිතාගාර එහෙම නැත්නම් ග්‍රීන් හවුස් කියන ඒ කන්සෙප්ට් එක ඇතුලේ නැත්නම් ඒකේ නව කෘෂි තාක්ෂණික වගාක්‍රමයේ යටතේ අපි ව්‍යවසායකයන් නිර්මාණය කරනවා. එතකොට මේ ව්‍යවසායකයන්ට තමන් නිෂ්පාදනය කරන ඒ ප්‍රොඩියුස් එක නැවතත් මිලදී ගන්නත් අපි වෙනම පුද්ගලිකාංශයේ සමාගම් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් එතකොට මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙළඳ පොළක් ලබා දෙන ව්‍යවසායකත්ව වැඩසටහනක් මේක හරහා ආරම්භ වෙන්නේ. ඉතින් ඒක කෘෂි තාක්ෂණය විතරක් නෙමෙයි සුරතල් මත්ස්‍ය ව්‍යාපාරය ඒ වගේමත් ඒ සාවු ඒ වගේම තොරතුරු තාක්ෂණයේ සමග බද්ධ වෙච්ච ව්‍යවසායකයන් නිර්මාණය කිරීම. ඒ වගේම මම හිතන්නේ අපේ හිටපු ගරු අමාත්‍යතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා ඔබ අහලා ඇති ඔන්ලයින් ශොපිං එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට හැකියාව තියෙන දැවැන්ත ආයතන ලංකාවේ තියෙනවා. අලිබබා ආයතනය වගේ එක සාකච්ඡා කරලා ඉදිරියේදී අපි ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන්ස් එහෙම නැත්නම් ලංකාවේ ඔබේ ගමේ ඉඳන් ඔබට ලෝකේ ඕනම තැනකට ඔබගේ නිෂ්පාදනය අලෙවි කිරීමේ වේදිකාව එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එක අපි හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරහා මම හිතන්නේ ඍජුවම මේ නිර්මාණය වෙන ව්‍යවසායකයන්ට ලෝකයේත් එක්කම ගනුදෙනු කිරීමේ හැකියාව ඒ හරහා ලැබෙනවා. එතකොට හෝප් ෆොර් ශ්‍රී ලංකාවේ දෙවැනි අදියර තමයි අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට මිලියනයක් ජීවනෝපාය අවස්ථාවන් එහෙම නැත්නම් මිලියන් ඔපචුනිටිස් කියලා අපි ප්‍රදර්ශන මාලාවක් දැන් සංවිධානය කරමින් යනවා. ඒකේ පළවෙනි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන අපි දැන් දිස්ත්‍රික් 6ක විතර පටන් අරන් තියෙනවා. ඉතින් මෙතනදී රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සියලු දෙනාම එකතු කරගෙන අපි මම හිතන්නේ එක්සිබිටර්ස්ලා එහෙම නැත්නම් ඒ වැඩසටහන සඳහා 300ක් 350ක් විතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන එකතු වෙලා තියෙනවා. ඉතින් අපි එළඹෙන මැයි මාසේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි ඒක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී මේ රටේ තාරුණ්‍යයට රටේ සමස්ත පද්ධතිය තුලින් ලබා ගන්න පුළුවන් අවස්ථාවන් පිළිබඳව තමයි දැනුවත් කරන්නේ. ඇත්තටම කියන්න සතුටුයි මිලියනයක් අවස්ථාවන් දැනටමත්. ඒ කියන්නේ තාරුණ්‍ය දැනුවත් නැතිකම මම හිතන්නේ තියෙන්නේ විදේශ රැකියාව වෙන්න පුළුවන්, දේශීය රැකියාව වෙන්න පුළුවන්, හෝප් ෆොර් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව වැඩසටහන වෙන්න පුළුවන්. එතකොට Tamanට වැඩිදුර පුහුණුවක් ලබා ගන්න තරුණ සේවා සභාව සහ රාජ්‍ය ආයතන තව විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ 18ක් විතර තියෙනවා වෘත්තීය පුහුණුවටම විතරක්. තරුණ සේවා සභාව ඇතුළුව ඒ සියලුම ආයතන අපි ගමට ගෙනහිල්ලා ඒ සඳහා තාරුණ්‍ය දැනුවත් කරනවා විතරක් නෙමෙයි. දැන් අපි විශේෂයෙන්ම දේශීය සමාගම් බලාපොරොත්තු වෙනවා ඔවුන් එවෙලෙම රැකියාගත කරන්න. විදේශ රැකියා සමාගම් බලාපොරොත්තු වෙනවා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ඒ සියල්ලම පිළිබඳව දැනුවත් කරලා ඒ පුහුණුව තියෙන ළමයි තෝරගෙන ඔවුන් විදේශ රැකියාව සඳහා යොමු කරන්න. අපි සැදී පැහැදී ඉන්නවා ව්‍යවසායකයන් නිර්මාණය කරන්න. ඉතින් ඒකම මම හිතන්නේ තව කාරණාවක් මේ හෝප් ෆොර් ශ්‍රී ලංකා එක්කම බැඳිච්ච තව ව්‍යාපෘතියක් තියෙනවා Youth to World කියලා. Youth to World ව්‍යාපෘතිය අපි ආරම්භ කරේ පසුගිය වසරේ මැයි මාසේ. එතනදී ජාතික තරුණ සේවා සභාව විදේශ රැකියා ආයතන සහ තරුණයා අතර ඒ කියන්නේ ගනුදෙනුව නිර්මාණය කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට ඉතාමත් සතුටින් කියන්න පුළුවන් මම හිතන්නේ 500කට විතර අධික ප්‍රමාණයක් අපිට රුමේනියාවේ විදේශ රැකියා සඳහා ඒ ව්‍යාපෘති හරහා යවන්න ලැබුණා. ඒ වගේම ජපානයේ රැකියා වෙළඳපොලේ තියෙන ඉල්ලුමට අවශ්‍ය සියලුම ඒ කියන්නේ ලංකාවේ අවස්ථාව තිබුණාට ලංකාවේ අයට යන්න හැකියාව තිබුණේ නැහැ. මොකද හේතුව ජපානයට සරිලන සුදුසුකම ලබා ගැනීමේ හැකියාවක් ලංකාවේ තිබුණේ නැහැ. අපි ජපනීස් ස්කිල්ස් ටෙස්ට් එකත් ආරම්භ කළා. අපි දැන් මේ වෙනකොට 20ක කණ්ඩායමක් තනිකරම අපි සුදුසුකම් සපුරලා දීලා තියෙනවා. උන් ඉදිරියේදීම ජපානයේ රැකියාගත වීම නියමිතයි. ඒ වගේම තව 600ක කණ්ඩායමක් ජපාන් භාෂාව ප්‍රමුණ කරමින් ඉන්නවා. උන්ට යම්කිසි NVQ මට්ටමේ සුදුසුකමක් තියෙනවා. අපි ජපාන් සුදුසුකමක් තරම් දීලා උනුත් ජපානයේ රැකියාගත කරන්න තමයි බලාපොරොත්තු.
හොඳයි සභාපතිතුමා සහ අධ්‍යක්ෂතුමා සමගින් අපි තවත් තොරතුරු කතා බහ කරන්න පුළුවන්. මොකද ඇත්තට මාධ්‍ය හැටියට අපි මේ තොරතුරු ජනගත කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ ඔබට තවත් අවස්ථා ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාව හරහා උදා කර දීම සහ ඔබ දැනුවත් කිරීම. ඉතින් අපි ප්‍රවෘත්ති විකාශයටත් ගිහිල්ලා නැවතත් ජාතික තරුණ සේවා සභාවේ අපේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමගින් කතා බහට එකතු වෙන්න සූදානම්. ඔබ නැවතත් පිනිවෙන සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ කාර්මික හවෘත්තීය පුහුණු රශිත දෙලපොළ මහතුරුන් දෙපළ සමගින් දැන් Hope for Sri Lanka ගැන කතා කළා සහ සභාපතිතුමාගේ කතාව ඇතුලේ තව දෙයක් කියුණා. රැකියා අවස්ථා සහ තවත් ව්‍යවසායකත්ව අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මේ පිළිබඳව දැනුවත් වෙලා ඇවිල්ලා කතා කරන්න මේ විස්තර අහන්න. එතකොට කාර්ය මණ්ඩලය බොහෝ දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ තමයි උන්ගේ රාජකාරිය. ඒ තුලින් උපරිම ඵල නෙලා ගන්න කියන කාරණේ. අධ්‍යක්ෂතුමා දැන් අපි ප්‍රාදේශීය මට්ටමින් ගත්තොත් අපි කොළඹ හැරෙන්නේ දැන් මහරගම ජාතික තරුණ සේවා සභාව කියන ඕනකට හරි පුරුදු තැනක්. හැබැයි අපි ගම පැත්තට ගියොත් එහෙම අනිකුත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මධ්‍යස්ථාන කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද ඇවිල්ලා මේ තොරතුරු ලබා ගන්නව නම් දැනුවත් වීම කරන්න ඕනේ. ඒක හරිම කාලීන සහ අවශ්‍ය කාරණයක් ධනුෂ්ක මොකද අර ගරු සභාපතිතුමා කිව්වා වගේ අපේ රටේ තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ තරුණයෝ තියෙන අවස්ථා ගැන දැනුවත්භාවය අවම වීම. ජාතික තරුණ සේවා සභාව කියන්නේ මේ රටේ ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටම දක්වාම විහිදුණු රාජ්‍ය ආයතනයක්. ජාතික තරුණ සේවා සභාවේ ඔබ කිව්වා වගේ මහරගම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකා වාසී හැමෝම දන්න තැනක්. හැබැයි ජාතික තරුණ සේවා සභාවේ පළාත් කාර්යාල 9ක් ස්ථාපිත වෙලා තියෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් කාර්යාල 26ක් ක්‍රියාත්මක වෙනවා අපේ රටේ. දැන් පරිපාලන වශයෙන් දිස්ත්‍රික්ක 25ක් වුණාට ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාව තරුණයන් වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික තරුණයා කොට්ටාශය නමින් විශේෂ දිස්ත්‍රික්කයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 26ක ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාල ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යූත් පුහුණු මධ්‍යස්ථාන 54ක් මේ රටේ ස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේ සමස්ත ආයතනික ජාලය තුළ ඕනෑම ස්ථානයකට පිවිසුනොත් ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ජාතික තරුණ සේවා සභාවට අනුයුක්ත තරුණ සේවා නිලධාරීන් ඔබේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තරුණ සේවා නිලධාරියෙක් ස්ථාපිත කරලා තියෙනවා ඉන්නවා. ඒ නිසා ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න තරුණ සේවා නිලධාරීවරයා හෝ වරිය මුණ ගැසුනොත් තරුණයන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට ඕනෑම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුට මේ තරුණයන්ට තියෙන අවස්ථාවන් පිළිබඳ දැනුවත්භාවය ලබා ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ධනුෂ්ක අපි කියන්න ඕන දැන් මේ කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක වැඩිම අභියෝගයට ලක්වුණු පිරිස තමයි තරුණයා. මොකද මේ ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ රටක් නිර්මාණය කරන්න පුළුවන් තරුණයන්ට. ඒ වගේම තමයි රටක් විනාශ කරන්නත් පුළුවන් ඕනනම් තරුණයන්ට. ඒකටත් ලෝකයේ උදාහරණ ඕන තරම් තියෙනවා. හැබැයි තරුණයන් විසින් නිර්මාණය කරන ලද තරුණයන් විසින් ගොඩ ගන්න ලද රටවල් බොහොමයක් අද සංවර්ධිත මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ගෝලීය වසංගතයත් එක්ක ඇති වුණු තත්ත්වය තමයි ලෝකයේ හැම තරුණයන් 10 දෙනෙකුගෙන් එක්කෙනෙකුටම Taman කරමින් හිටිය රැකියාව අහිමි වෙනවා. එහෙම තත්ත්වයක් තමයි ගෝලීය වශයෙන් තිබුණේ. දැන් ඇමරිකාව ගත්තොත් එහෙම රැකියාවල නියුක්ත තරුණ තරුණයන්ගෙන් 40%කට ආසන්න පිරිසකට රැකියාව අහිමි වෙනවා. හැබැයි අපේ රටේ දැන් ජාතික තරුණ සේවා සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තරුණයන්ට අවස්ථාවන් නිර්මාණය කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. අර ගරු සභාපතිතුමා කිව්වා වගේ ව්‍යවසායකත්වයට, එහෙම නැත්නම් දේශීය රැකියාව වෙළඳපොළට අවශ්‍ය විදියට, එහෙම නැත්නම් විදේශීය රැකියාව වෙළඳපොළට අවශ්‍ය විදියට මෙන්න මේ කියන අවස්ථාවන් නිර්මාණය කරන ආයතනයක් බවට පත්වීම තුළ තමයි අර ගරු සභාපතිතුමා කලින් කතා කරපු Hope for Sri Lanka වැඩසටහන යටතේත් මිලියනයක් අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමේ කාර්ය ජාතික තරුණ සේවා සභාව ඉෂ්ට කරනවා. එතකොට ඔබට තිබෙන අවස්ථාවන් ගැන දැනුවත් වෙන්න, ඒ අවස්ථාවන් හඹාගෙන යාම සඳහා අවශ්‍ය වෙන දැනුම, කුසලතාවයන්, නිපුණතාවයන් ලබා ගන්න. ඒ වගේම තමයි ඔබට දැනට ඔබ රැකියාවක නියුක්ත වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් දැනට ඔබ ස්වයං රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් ඔබේ ඒ ජීවනෝපාය අවස්ථාව තවත් වැඩි වර්ධනය කරගන්න. මෙන්න මේ කියන ඕනෙම අවස්ථාවකට ජාතික තරුණ සේවා සභාව මේ රටේ තාරුණ්‍යයට අත්වලක් වෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම අපේ අර මා කලින් සඳහන් කරපු ආයතනික ජාලය හරහා, නිලධාරීන් හරහා ඔබට මේ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්, මේ අවස්ථාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අවස්ථාවන් හරහා
ඔබේ ජීවන තත්ත්වය උසස් කරගන්න, විශේෂයෙන්ම ඔබේ පෞරුෂත්වය වර්ධනය කරගන්න, ඔබේ දැනුම කුසලතාවය වර්ධනය කරගන්න, ඔබ දෙපයින් නැගී හිටින්න, ස්වෝත්සාහයෙන් නැගී හිටින්න පුළුවන් හොඳ පෞරුෂයක් තියෙන, දැනුමෙන් කුසලතාවලින් සන්නද්ධ, අභියෝග ජයගත හැකි තරුණයෙක් පුරවැසියෙක් බවට පත්වෙන්න අවශ්‍ය සමස්ත වටපිටාව සකස් කරලා දෙන්න ජාතික තරුණ සේවා සභාව කටයුතු කරනවා හැම විටම. හොඳයි, ඒකම සභාපතිතුමාගේ මම අහන්න කැමතියි. දැන් අධ්‍යක්ෂතුමා කලින් කිව්වා කොරෝනා කාලේ වුණත් දැන් විවිධ ක්‍රීඩා ඉසව් තුලින් විවිධ ශ්‍රී ලංකා වාර්තා පවා පිළිටවන්නට තරුණයන්ට හැකියාව ලැබුණා කියලා ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ වීමත් එක්කම. ඒ වගේම අපි කැමති ටිකක් අහන්න මේ අපි සක්සස් ස්ටෝරිස් අහන්න කැමතියි කියනෝනේ. ඉතින් දැන් මේ ව්‍යවසායකත්වයේ පැත්තෙන් වෙන්න පුළුවන්, අනිකුත් කාරණා එක්ක පුළුවන් අපිට කතා කරන ලෝක මට්ටමට ශ්‍රී ලංකාවේ තුල වෙන්න පුළුවන් මේ සාර්ථක වුණු උදවිය ජාතික තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙලා අපි යම් කිසි පොඩි හැඳින්වීමක් ඒ ගැනත් කරමුද? ඔව්, මම හිතන්නේ මේ සාර්ථක වෙච්ච ප්‍රමාණය ගැන කතා කරන්න එක්කෙනෙක් දෙන්නෙක් කියලා කියන්නට අමාරුයි. මොකද කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉඳන් මම හිතන්නේ පරිපාලන සේවය දැන් විශේෂයෙන් මතක් වෙන කෙනෙක් තමයි අපේ කොළඹ දිසාපතිතුමා. ප්‍රදීප් යසරත්න මැතිතුමත් තරුණ සේවා සභාවේම නැත්නම් යවුන සමාජ තුලින් බිහිවෙච්ච නායකත්වයට බිහිවෙච්ච කෙනෙක්. ඒ වගේම කැබිනට් අමාත්‍යවරු, ක්‍රීඩකයෝ, ඒ වගේම පරිපාලනයේ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් මම හිතන්නේ මේ කෙනා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද එතරම් කණ්ඩායමක් ඉන්න නිසා. මම හිතන්නේ ලයිස්තුවක් ඔබතුමාට ලයිස්තුවක් මම හිතන්නේ ඒක වෙනම ජනගත කරන්න වෙනවා. හරි. සභාපතිතුමනි, දැන් ඔබතුමාට අපි මේ පුංචි බ්‍රේක් එකක් ඇතුළතදී ඔබතුමා කිව්වා දැන් ඔය සුරතල් මසුන් වෙන්න පුළුවන්. නැත්නම් දැන් ඔබ කිව්වා වගේ අර අපි හරිතාගාර දැන් මේ නිෂ්පාදන කටයුතු කරන්න විවිධ අවස්ථා සම්බන්ධ කිරීම සිදු කරලා දෙනවා කියන කාරණේ. වර්තමානයේ දැන් ඒ වගේ තියෙන විදේශීය අවස්ථා. එතකොට දැන් බොහෝ දෙනෙක් අතර මේ රටට විදේශ ආදායමක් ගෙනීම ගැන කතා බහ කරනවානේ. ඒ සඳහා තියෙන වර්තමානයේ මේ ඕපන් වෙලාද විවෘත වෙලා තියෙන ආර්ථික තත්ත්වයන් සහ ආර්ථික අවස්ථා කොයි වගේද අපේ තරුණයන්ට එකතු කරගන්න පුළුවන් දෙයක්? ඔව්, මෙහෙම ඒක ධනුෂ්ක අපි බලන්නේ විවිධ මානයන් තුලින්. විශේෂයෙන්ම ව්‍යවසායකයෙක් වෙන්න ඕන නම් ඔය හරිතාගාර තුල නිෂ්පාදනය වෙන සියලුම නිෂ්පාදන මම හිතන්නේ අපනයනය සඳහා තමයි යොදාගන්නේ. විශේෂයෙන්ම ලංකාවේ දැන් අපි හරිතාගාර තුල කරන එක නිෂ්පාදනයක් තමයි කොච්චි මිරිස් වගාව කියන එක. ඒක විශාල ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්. ඉතින් සියල්ලම ඩොලර් ආදායමක් තමයි ලැබෙන්නේ. දැන් ඔබ කිව්වාගේ තාම නිවැරදි සුරතල් මසුන් ව්‍යාපාරය වෙන්න පුළුවන්. එතනදී විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාවත් එක්ක ශ්‍රී ලාංකිකයෙකු සතු ඇමරිකාවේ තියෙන මම හිතන්නේ ඇක්වේරියම් එහෙම නැත්නම් සුරතල් මත්ස්‍ය ව්‍යාපාරස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන සමාගමක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඇමරිකානු වෙළඳපොළට ගැලපෙන විදිහට තමයි මේ ව්‍යාපෘතිය ඔවුන්ගේ නිෂ්පාදන කරන්න කියලා කියන්නේ. ඉතින් එතකොට ඇත්තටම අපේ ගමේ ළමෙක් හදන සුරතල් මසුන් අවසාන වශයෙන් යන්නේ ඇමරිකානු වෙළඳපොළ. එතනින් එහාට ගිහිල්ලා අපි දැන් මම ඔබට කිව්වා IT ශාස්ත්‍රය අපි නිර්මාණය කරන ව්‍යවසායකයෝ කියලා. උන් කරන්නේ විශේෂයෙන්ම ඩ්‍රොප් ෂිපින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් eBay එක හරහා නිෂ්පාදන අලෙවිකරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි සඳහා අපි වෙනම ව්‍යාපෘතියක් දැන් කරගෙන යනවා. විශේෂයෙන්ම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික සමාගමක් අපිට ආරාධනා කරලා තියෙනවා. ලංකාවේ සමාගමක් ක්‍රිප්ටෝ කරන්සි එකක් එහෙම නැත්නම් මූල්‍ය ඒකකයක් ඩිජිටල් මූල්‍ය ඒකකයක් නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් ඔවුන් සමගත් අපිට ආරාධනා කරලා තියෙනවා අත්වල බැඳ ගන්න කියලා. ඉතින් මේ හැම දෙයකටම විශේෂිත වූ පුද්ගලයෙක් මතක් කරන්න අවශ්‍යයි. අපේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා අපිට දීපු අනාගතවාදී දැක්මත් ඒ වගේම එතුමා දීපු හයියත් එක්ක තමයි අපිට මේ වැඩසටහන සාර්ථකව කරගන්න හැකියාව ලැබුණේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් නව අමාත්‍යවරයෙක් ගරු තේනෝක විධානගමගේ මැතිතුමා පත් වෙලා තියෙනවා. මම හිතන්නේ එතුමාගේත් බලාපොරොත්තුව මේ අනාගතවාදී වැඩසටහන් වලට තවත් ශක්තියක් වෙලා ඉදිරියට යන්න. ඉතින් මම හිතන්නේ අපි අලුත් විදියට හිතන්න පටන් ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. එතනදී නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා දුන්නෙත් අපිට නිදහස සහ ඒ ශක්තිය. ඉතින් ඒක හරහා තමයි මම හිතන්නේ අපිට මේ ව්‍යාපෘති කරගන්නට හැකියාව ලැබුණේ. හොඳයි අධ්‍යක්ෂතුමනි, අපි දැනගන්න කැමති දැන් ඔබතුමාගේ ක්ෂේත්‍රය ඇතුලේ මේ වෘත්තීය පුහුණුව කියන දේ මේ දේවල් පිළිබඳ වැඩි අවධානයකින් අපි කතා බහට ලක් කරනවා. තව ඉදිරි අවස්ථා කොයි වගේද තරුණයන්ට ශ්‍රී ලාංකික සහ ලෝක වෙළඳපොළ පැත්තෙන් කතා කළොත් එහෙම? හොඳයි, එතෙන්දී ඇත්තටම ධනුෂ්ක අපි ගරු සභාපතිතුමත් කිව්වා වගේ ජාතික තරුණ සේවා සභාව මේ මොහොතේ
අනාගතවාදී දැක්මක තමයි කටයුතු කරන්නේ. දැන් විශේෂයෙන්ම අපි වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයන් උනත් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල අපේ ඉලක්කය තමයි තව අවුරුදු 5කින් ජනිත වෙන රැකියාව සඳහා නිර්මාණය කිරීම. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි ඔටෝමොබයිල් තාක්ෂණය එහෙම නැත්නම් වාහන අලුත් වැඩියා කිරීම කාර්මීකරණය කියන ක්ෂේත්‍රය ගත්තාම දැන් අපේ පාඨමාලාවල හයිබ්‍රිඩ් තාක්ෂණය තමයි උගන්වන්නේ. ඒ වගේම දැන් ප්‍රින්ටිං ක්ෂේත්‍රය ගත්තාම අපි කියන ඒ ප්‍රින්ටිං සෙක්ටර් එකේ දැන් අපි පාඨමාලා නවීකරණය කරලා තියෙනවා 3D තාක්ෂණයට. ඒ කියන්නේ 3D ස්කෑනින් 3D printing වලට තමයි තරුණයෝ අපි දැන් නිර්මාණය කරන්නේ. ඒ වගේ අපි පාඨමාලා නවීකරණයකට ලක් කරලා තියෙනවා අනාගතයේ බිහිවන රැකියා අවස්ථා සඳහා. ඒක දේශීය වෙළඳපොලේ වෙන්නත් පුළුවන් විදේශීය වෙළඳපොළ වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම දැන් අපේ වගේ රටවල් වල කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තාම නැත්තම් කස්ටමර් බේස් එක හරි පොඩි. මොකද අපි ජනගහනය අතින් ගත්තත් ටිකක් කුඩා රටක් නිසා. නමුත් අපි නිර්මාණය කරන තාක්ෂණිකයන් වේවා අපි නිර්මාණය කරන වෘත්තිකයන් වේවා දේශීය වෙළඳපොළට පමණක් සීමා කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. විශේෂයෙන්ම ජාත්‍යන්තරයට සරිලන වෘත්තිකයන් තාක්ෂණවේදීන් තාක්ෂණ ශිල්පීන් බිහි කරන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. එතකොට ඒක මේ කාර්මික ක්ෂේත්‍රයේ පමණක්මත් නොවේ. අනිකුත් ක්ෂේත්‍රවල විශේෂයෙන්ම සෞන්දර්ය ක්ෂේත්‍රය දැන් නර්තනය වේවා ගායනය වාදනය වේවා මේ සියල්ලකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අවසානයේ වෘත්තිකයන් බිහි කරන්න. එතකොට අපි තවදුරටත් ශිල්පීන් බිහි කරලා සෑහීමකටපත් වෙන්න බලාපොරොත්තු වෙන ආයතනයක් නොවේ. අපි ගායකයෙක් නර්තනවේදියෙක් නාට්‍යවේදීන් විශාල වශයෙන් බිහි කරපු ආයතනයක් ජාතික තරුණ සේවා සභාව මේ රටේ බොහොමයක් දෙන අඳුනගෙන තියෙන්නේ ශෛලී වෛජයන්ත මැතිතුමාගේ ඉඳලා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මැතිතුමා මේ වගේ හොඳ වෘත්තීය වේදීන් බිහි කර ආයතනයක්. ඉතින් ඒ වැඩසටහන් තමයි අපි තවදුරටත් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අර අපි කලින් කිව්වා වගේ අනාගත වෘත්තීය අවශ්‍යතාවයන්ට ගැළපෙන පුහුණුව ලබා දීමට අපි කටයුතු කරනවා. එතකොට මේ හරහා එක පැත්තකින් අපි දැනුම කුසලතාවය 21 වෙනි ශතවර්ෂයට පමණක් නොවේ එතනින් ඔබටත් අවැසි දැනුම සහ කුසලතාවය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒක එක කාරණයක්. දෙවෙනි එක තමයි ජාතික සහ ජාත්‍යන්තරයට අවශ්‍ය වෙන ආකල්ප වලින් හෙබි තරුණයෙක් හෝ තරුණියක් බිහි කරන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. එතකොට මෙහි උච්චතම අවස්ථාවක් තමයි 2014 අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාවට පුළුවන්කම ලැබුණා ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝක තරුණ සමුළුව ලංකාවේ පවත්වන්න. ඒතර මේ හරහා අපි ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් ශ්‍රී ලාංකේය තරුණයෙක් බිහි කරන්න තමයි උත්සාහ ගන්න. එතකොට තවදුරටත් අපි අර දූපතක් ඇතුලේ හිර වෙලා ඉන්න කොටු වෙලා ඉන්න තරුණයෙක් නෙමෙයි නිර්මාණය කරන්න උත්සාහ ගන්න. අපි ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් හෝ තරුණයක් නිර්මාණය කරන්න. අර සභාපතිතුමා ඉස්සෙල්ලා කියමින් ආපු උදාහරණත් එක්ක අපිට දෙන්න පුළුවන් තව හොඳ උදාහරණයක් තියෙනවා. ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හරහා බිහි වුණු තරුණ නායිකාවක් තමයි අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ උපදේශකවරිය ජයත්මා වික්‍රමනායක මහත්මිය. එතකොට මේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හරහා බිහි වුණු තරුණ නායිකාවක්. එතකොට එවන් වූ ජාතික සහ ජාත්‍යන්තර තලයේ වෘත්තීය වේදීන් නායකයන් බිහි කරපු ආයතනයක් විදිහට අපි අනාගතයේදීත් මේ වැඩපිළිවෙල තවත් ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ සියලු කටයුතු ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි මතු කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ වෙනුවෙන්. අද මේ කතා බහට එකතු වුණු ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ මහතාට සහ ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ කාර්මික හා වෘත්තීය පුහුණු රශිත දෙලපොළ මහතාට අපේ ගෞරවනීය ස්තුතියි. අපි ආයුබෝවන් කියලා ඔබ දෙපළටම සමුදෙනවා. අපේ කතා බහට එකතු වුණාට බෙහෙවින් ස්තුතියි. ඉතින් ආදර හිතවතුනි අපි තරුණ වෙනුවෙන් ITN අපි අලුත් වෙලා ඉන්නේ. අලුත් තාරුණ්‍ය උදෙසා තමයි අපි නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරන්නේ. අපි ආරාධනා කරනවා ඔබට රැඳිලා ඉන්න ITN සමග තවත් සුන්දර ආදරණීය වැඩසටහන් බොහොමයක් ඔබ වෙනුවෙන් සූදානම්.